අද 2020 ඔක්තෝබර් 26 සඳුදා සිරස්සල. දින 4ක් ඇතුළත කොවිඩ් මරණ 3ක්. රිජ්වේ ළමාරෝහලේ දරුවන් 7කට කොවිඩ්. STF කඳවුරු 3ක සමාජිකින් 10කටත් වෛරසය ආසාදනය වේ. මේ තත්ත්වය ඉතාම භයානකයි. කොළඹ මහනගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ සෞඛ්‍ය පාලනයෙන් ගිලිහෙමින් තියෙනවා. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය තවදුරටත් මත්ස්‍ය වෙළඳුන් ගිය තැන් රැසක් අනාවරණ වේ. ඇතමුන්ගෙන් සෞඛ්‍ය නිලධාරීන්ට බාධා. කොවිඩ් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවසේ සිටම නිරෝධායනයට. ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනකට ලක් කිරීමට. පාර්ලිමේන්තු සංකීර්ණය දින 2කට වසා දැමී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කල්යයි. කොළඹ ගමනාන්තය කරගත් සියලු බස් රථ නවතී. අමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට. ආරක්ෂකින් සහ කාර්ය මණ්ඩල සමාජිකින් රැගත් යානයක් කටුනායකට. සිරස්තල Ada Derana. This is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතීන් මින් ඉදිරියට සිය නිවෙස් තුළ නිරෝධායනය කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් වසංගතය සමාජගත වීමේ දොරටුව අභියසටම පැමිණ ඇති බැවින් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර මෙරට 16 වන මරණය ඊයේ කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා. කොළඹ ජාතික රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිතයා කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔහු පසුගිය 23 වනදා රුධිරයට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් නැති වූ සංකූලතාවක් මත රෝහල්ගත කර ඇති බවයි. මොහු මිය ගොස් ඇත්තේද එම සංකූලතා මත බව සෞඛ්‍ය අංශ පවසනවා. අදාළ පුද්ගලයා තුලින් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණ කරගෙන තිබෙනවා. දින 4ක් ඇතුළත වාර්තා වූ තෙවැනි මරණය මෙය වන අතර මෙරට 16 වැනි කොවිඩ් මරණයද වනවා. මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසින්ට අනුවයි. මේ අතර ඊයේ මෙරට COVID-19 ආසාදිත ලැයිස්තුවට තවත් 351 දෙනෙකු එක් වුණා. ඉන් 312ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින්. ප්‍රදේශ 19ක පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් වැඩිම පිරිස වාර්තා වන්නේ කොළඹින්. එම සංඛ්‍යාව 159ක්. මීට අමතරව මහර 55ක්, මට්ටකුලියේ 32ක්, වත්තල 17ක්, බොරැල්ලේ 7ක්, ජායල 7ක්, අත්තනගල්ලේ 6ක්, මිනුවන්ගොඩ 5ක්, දොම්පේ 4ක්, මෝදර 3ක්, කිරුළපන 3ක්, සීදුව 3ක්, ග්‍රෑන්ඩ් පාස් 2ක්, ගම්පහ 3ක්, නාරාහෙන්පිට 2ක් සහ බියගම වැල්ලවත්ත දෙමටකොට සහ නෙළුව ප්‍රදේශවලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් තවත් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද ඉතිරි තිදෙනා විදේශ රටවලින් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්ද වන බවයි. ඉතාම පැහැදිලිව අපිට කියන්න පුළුවන් දේ තමයි ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතල අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචන වලින් කිව්වොත් එහෙම අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැලකිලිට ගත්තාම සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව ඇවිල්ලා තියෙනවා කිව්වොත් නිවැරදි. එතකොට දැන් ඊයේ දවසේ තුලත් ලංකාවේ රෝගීන් මං හිතන 300කට ආසන්න ගාණක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගේ අති බහුතරය සමාජය තුලින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ගම නම් ගන්නේ රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට ඉදිරි මාස දෙක තුල අසාමාන්‍ය ඉහළ මරණ ගාණක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදිහට. අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්තම්. අවදානම් දිස්ත්‍රික්ක පහක් අපි අඳුනගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර ඊට අමතරව අපි ගත්තාම කෑගල්ල සහ කුරුණෑගල. නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒක අවදානම් තත්ත්වයට මේ යන්නේ නැතුව ඉන්න පාලනය කරන්න නම් මේ දිස්ත්‍රික්ක පහේ අඩුම ගානේ දිස්ත්‍රික්ක
ට්‍රැෆික් මායින් සම්බන්ධයෙන් යම් තීරණයක් සීමා පැනවීමක් යම් සිද්ධ විය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. ජනාධිපති කාර්යසාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම හරහා ඊටාම භයානක ප්‍රතිඵල ඉදිරියේදී රටට උදා වෙන්න නියමිතයි. දැනට තියලා තියෙන තත්ත්වය අනුව නම් අපේ රසායනාගාරවල ධාරිතාවයේ සම්පූර්ණයෙන්ම පිරෙන තරමටම සාම්පල් දැනට ලැබෙනවා. ඒක නිසාම සාම්පල් ගොඩට ගැහෙනකොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයකුත් වෙනවා. දැනට අපිට තියෙන PCR කැපැසිටි එක ඉක්මවා යන පෙරෙන නිසා ඉදිරියේදී දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන නිර්දේශ කරලා තියෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන ක්‍රමය ඉක්මනින් කරන්න පුළුවන් විනාඩි 15ක් 20කින් විශාල යන්ත්‍ර සූත්‍ර නැතුව ඒක අඳුන්වා දීමට අපි අවශ්‍ය කටයුතු යොදමින් පවතිනවා. සමාජගත වෙලා නැති හින්දා තමයි අපි සමාජගත වෙලා නැහැ කියන්නේ. අපිට හැම දෙයක් හංගල වැඩකුත් නැහැ. මොකද සමාජගත වෙලා කියන්නේ අපි හමුදා ගන්න රෝගී කෙනෙකුට එක්කෙනෙක් අපිට සම්බන්ධ කරන්න බැරි නම් අපි COVID-19 රෝගීන්ට වෙන් කරලා තියෙන ඇඳන් වලින් ධාරිතාවෙන් 90.7යි තාම පිරලා තියෙනවා. තාම 10ක් ඇඳන් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා රෝගීන් ඇතුල් කිරීම. දෙවොලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත COVID-19 දෙවෙනි රැල්ල විදිහට සලකන වසංගත තත්ත්වය මේ වෙද්දී තාම අවාසනාවන්ත තත්ත්වයට පත් වෙමින් තියෙනවා. පැලියගොඩ ප්‍රදේශයේ වාර්තා වෙච්ච අනුපොකුරත් එක්ක මේ පොකුරේ වාර්තා වුණු රෝගීන් දිවයින පුරා සියලුම ප්‍රදේශවලින් මේ වෙද්දී වාර්තා වෙමින් තියෙනවා. ඒ වගේම තවදුරටත් ලංකාවේ අපිට මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කීප දෙනෙකුත් මේ වෙද්දී වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාම භයානකයි. ඒ වගේම බස්නාහිර පළාත කොළඹ මහනගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය පාලනයෙන් ගිලිහෙමින් තියෙනවා. ඒක රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ආරක්ෂකංශ ඒකාබද්ධව. මෙවන් පසුබිමක බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දරුවන් 7 දෙනෙකුට සහ මව්වරුන් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. රෝහල අධ්‍යක්ෂවරයා පැවසුවේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලේ ආශ්‍රිතයින් බවයි. මේ දරුවන්ගේ පදිංචි ප්‍රදේශය ගත්තොත් මේ කොළඹ ආවට ප්‍රදේශයම තමයි මේ පදිංචි ප්‍රදේශය වෙන්නේ. ඒ වගේම මොවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට හා ආශ්‍රිතයන් හා ගැටුණු පිරිස් විදියට තමයි අපිට දැනට හඳුනා ගන්න ලැබිලා තියෙන්නේ. මේවර අපිට පෙනී යනවා රෝගීන් වාර්තා වීමේ දැඩි වේගයක් දකින්න ලැබෙනවා. ඒ අතර දරුවනුත් රෝගයට ගොදුරු වෙච්ච බවට අපිට වාර්තා වෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබසාධකාංශයේ නිලධාරීන් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම 10 දෙනා කැලණිය කළුබෝවිල සහ රාජකිරිය විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. ඒ අනුව අදාළ කඳවුරුවල සිටින සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යාංශ පැවසුවේ එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යයටද සහභාගී වී ඇති බවයි. ඒ අනුව හැඩිගම කැස්බෑව සහ කහතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය සමග මංගල උත්සවයේ පැවති පිළියන්දල ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා. සෞඛ්‍යාංශ පැවසුවේ එහිදීම ස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙකු රාජකාරියට බාධා කරන අතරතුර කොවිඩ් වැළඳි මාළු වෙළෙන්දා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි. මොන දැන්ගාවේ? මම කවුද කියලා? සකෝ බල් වෙන කන්න බෑ. ගෙනියම් මාව පිසා කරනවා. තාතුරුවේ තාත්තා උකා කොළව. කවුද ස්පීච් එකද? එම මාළු වෙළෙන්දා පසුගියදා සිය පුත්‍රයාගේ විවාහ ආරාධනා පත්‍ර බෙදා දීම සඳහා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම ඔහු පසුගිය 22 වෙනිදා විවාහයේ පළමු දින උත්සවයේ පැවති පානදුරේ හෝටලයටද ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අද දින එම කොවිඩ් ආසාදිතයා රෝහල්ගත කිරීමට පියවර ගැනුණා. ඇත්තටම ඔහුගේ නිවාස වශයෙන් ගත්තොත් නිවාස 30ක පමණ ප්‍රමාණයකට ඔහු සම්බන්ධ වෙලා තියෙනවා සහ හෝටල් 2ක පැවති මංගල උත්සව අවස්ථා 2කටත් ඔහු සහභාගී වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී සංඛ්‍යාවක් නිර්ණය කරන්නත් අපහසු තත්ත්වයක් තමයි පැනනගිලා තියෙන්නේ. ඒ වගේම ඔහු ඒ කාල සීමාව තුල විවිධ වාහනවල තමයි ඒ සංචරණ කටයුතු සිදු කරලා තියෙන්නේ. නම් වශයෙන් සහ දින වශයෙන් කියන්න, වෙලාවල් වශයෙන් කියන්න තරම් ඔහුට මේ අවස්ථාවේ මතකයකුත් නැහැ. මම හිතන්නේ ඒ ගම්මාන උදකලා කිරීමේ අවශ්‍යතාවයක් මම හිතන ඉදිරියේදී පැනනගී කියලා. ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොවිඩ් ආසාදිතයෙකු පැමිණීම හේතුවෙන් ගල්කිස්ස අධිකරණ සංකීර්ණය අද තාවකාලිකව වසා දැමුණා. ඒ අනුව අද දිනට නියමිත අධිකරණ කටයුතු ලබන මාස 23 වෙනිදා කැඳවීමට නියමිතයි. පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා ගල්කිස්ස අධිකරණයට පුද්ගලයෙක් පැමිණ තිබුණා. ඔහුට පසු දින අනාවරණ වෙලා තිබුණා කොවිඩ් රෝගය වැළඳී ඇති බව. ඔහු කොට්ටහේන ප්‍රදේශයේ තැනැත්තෙක් පැමිණ තිබෙන්නේ ජායල ප්‍රදේශයේ ඉඳන්. 20 වෙනිදා ඔහු පැයක් එකහමාරක පමණක් අධිකරණ පරිශ්‍රයේ ඉඳලා තිබුණා.
රත්නපුර ගිලීමලේ ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් 5 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඉන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. පෑලියගොඩින් මාළු මිලදී ගන්නා එම වෙළෙන්දා ගිලිමලේ ප්‍රදේශයේ වෙළඳාම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 40ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර අදාළ පුද්ගලයාගෙන් මාළු මිලදීගත් පුද්ගලින් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර කළුතර උතුර සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පුද්ගලින් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයින් බවයි. එසේම දෙහියෝවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දන් 7කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ මොවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු දෙහියෝවිට ඉහළ තල්දුව පහළ තල්දුව ඇපලපිටිය සහ තිඹිරිපොළ යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා ගම්මාන බවට පත් කළ බව දෙහියෝවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසනවා. තල්දුව නගරය මේ මොහොතේ සිට හුදකලා නගරයක් කරන බැවින් ඔබ ඔබගේ නිවසට සිටින ලෙස කාරුණික ඉල්ලා සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සමග සම්බන්ධ අඹන්පොළ මාළු වෙළෙන්දන් 9 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ ආශ්‍රිතයින් 49 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් 2 දෙනා පදිංචිව සිටි අඹන්පොළ කෝංකඩවල ගම්මානයේ හුදකලා කළ බවයි. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ඉස්සන් මිලදී ගැනීමට පැමිණි බකමුණ නගරයේ වඩේ අලෙවි කරන්නෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කෙරුණු අතර අද දින බකමුණ නගරයේ විෂ බීජ හරණයද සිදු කෙරුණා. හැටන් කොටකල රොසිටා සහ ග්‍රෙටන් වතුවලින් COVID-19 වෛරස් ආසාදිතයින් 2 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන් 2 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවකීන් 2 දෙනෙක්. මේ සමග කොටකල නගරයේ විෂ බීජ හරණය අද සිදු කෙරුණු අතර එහි සියලුම වෙළඳසැල් වසා දැමුණා. මේ අතර කොස්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 8ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. එයින් 2 දෙනෙකු COVID ආසාදනය වූ අහුන්ගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන්. අනතුරුව පොලිසියේ සිටි තවත් පොලිස් නිලධාරීන් 46 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කිරීම නිසා වෙනත් පොලිස් ස්ථාන 4කින් නිලධාරීන් කැඳවා කොස්ගොඩ පොලිසියේ වැඩ කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර පෑලියගොඩ මාළු වෙළඳ සැලින් මාළු රැගෙන බියගම ප්‍රදේශයේ වෙළදාමේ නිරත වූ මාළු වෙළඳුන්ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඔවුන් අද රාත්‍රියේ හෝ හෙට දිනේ රෝහල් කරා රැගෙන යාමට නියමිත බවයි බියගම මහජන සෞඛ්‍ය පරිපාලක එච්.ජී. පෙරේරා මහතා පැවසුවේ. මේ අතර වැලිගම වලාන එරල් ජයවික්‍රම ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිත පවුල් 10ක් සහ දෙවන පෙළ ආශ්‍රිතයින් 50 දෙනෙකු දැනටමත් ස්වයං නිරෝධායනයට යොමු කර අවසන්. මේ අතර කිරියැල්ල එප්පාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔහු කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෙක් වන අතර ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අතර නීතිඥවරයෙකුද වනවා. මේ අතර හම්බන්තොට දීවර වරායේ දීවරින් 2 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. ඔවුන් 2 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයින්. ඒ අනුව හම්බන්තොට වරායේ දීවරින් PCR පරීක්ෂණයකට යොමු කෙරුණා. මේ අතර අදාළ දීවරින් 2 දෙනාද කිරින්ද වරායට ගොස් සිටීම නිසා එහි දීවරින්ද අද PCR පරීක්ෂණයට යොමු කළා. එමෙන්ම ගලවෙල ස්ථාන දෙකකදී COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් 2 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයින්. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවය කරන අනුරාධපුර පුතානේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු වත්තල ප්‍රදේශයේ తాවකාලිකව නවාතැන්ගෙන සිට ඇති අතර ඔහුගේ PCR පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය අංශ වෙත නොදන්වා අනුරාධපුර ප්‍රදේශයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය කල්පිටියේ දිහිවරීන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර ජයල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එසේම මාතර හිත්තැටිය අරියජෝති ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔහු නුගේගොඩ පෞද්ගලික ආයතනයක සේවකයෙක් වන අතර ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ෂණික විහිදුම් යතුරුපැදි ඒකකයේ බට කණ්ඩායම් විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පුද්ගලයන්ගේ හදිසි උෂ්ණත්ව පරීක්ෂා කළ අයුරුයි මේ.
මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වන විට 4400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයන් 1041ක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර අනිත් 3359 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. මේ සමගම මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 7872ක් දක්වා ඉහළ ගිය අතර ඉන් 3933ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3923ක්. මේ අතර කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සඳහා නව උපාය මාර්ගික ක්‍රමවේදයක් අද දින ජනාධිපතිවරයා වෙත හඳුන්වා දී තිබෙනවා. මේ හයි රිස්ක් පේෂන්ට්ස් ලා නැත්නම් යම් සංකූලතාවයන්ට භාජනය විය හැකි රෝගීන්ව හඳුනාගත් විශේෂිත පහසුකම් ඇති රෝහල් වලට යොමු කරන්න කියන එක. ඒ තුලින් ඒ රෝගියාට යම් කිසි සංකූලතාවයක් ඇති වුණොත් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීලා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවේදය යොමු කිරීමට හැකියවීම. ඒ අනුව අපි ලෝ රිස්ක් පේෂන්ට් ලා නැත්නම් සංකූලතා ඇතිවීමට සම්භාවිතාව අඩු පේෂන්ට්ස් තරුණ පිරිස්. එතනින් ගියාම විවිධ රෝගාබාධ නොමැති අන්න එවැනි අයව අපි යෝජනා කරා විශේෂිත මධ්‍යස්ථානවලට යවන්න. ඒ මධ්‍යස්ථානවල වෛද්‍යවරයෙක්ගේ මූලිකත්වයෙන් යුතුව පිහිටවලා ඒ මධ්‍යස්ථාන තුල ඔවුන්ව බලා ගැනීමට. එතකොට රෝහල් වලට යන රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ නිරෝධාන මධ්‍යස්ථාන වලට මෙතෙක් කල් යවපු ඒ පළවුණු සම්බන්ධතා කට්ටිය නිවෙස් වල නිරෝධානය කිරීම කියන ක්‍රමවේදය අපි යෝජනා කරා අද දිනේදී. කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය මේ මුළු යාන්ත්‍රණයම මේ උපක්‍රමික සැලැස්ම ඔස්සේ කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදන්න කියන එක ජනාධිපතිතුමා දිනේදී ප්‍රකාශ කරා. අද පටන් ලබා දී ඇති උපදෙස් වලට අනුව කොවිඩ් ආසාදිත පුද්ගලයා රෝහල් වෙත රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස්වල නිවෙස් නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරනු ලබනවා. මෙසේ නිවෙස් නිරෝධායන ලක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් අසල්වාසීන්ට පොදුවේ රටේ අනිකුත් ජනතාවට සෞඛ්‍ය තර්ජනයක් ඉදිරිපත් වන ආකාරයෙන් ඔවුන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. This is a news alert from Ava Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද පස්වරුව වන විට මිනුවන්ගොඩ පෑලියගොඩ සහ දිහිවර වරාය ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 280ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 15 දෙනෙක් සහ දිහිවර වරාය ආශ්‍රිත ආසාදිතයින් සහ ඔවුන්ගේ සමීපතමයින් 265 දෙනෙක් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එම පුවත නැවතත්. අද පස්වරුව වන විට මිනුවන්ගොඩ පෑලියගොඩ සහ දිහිවර වරාය ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 280ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 15 දෙනෙක් සහ දිහිවර වරාය ආශ්‍රිත ආසාදිතයින් සහ ඔවුන්ගේ සමීපතමයින් 265 දෙනෙක් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. This is a news alert from Ava Verana 24. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ නඩු විභාග කල් දැමීමට තීරණය කර තිබෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වෙළඳ සැල්, ඖෂධ සැල් සහ බැංකු අද පෙරවරුවේ විවෘත කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අද උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් පැය 14ක සහන කාලයක් හිමිව තිබෙනවා. ඒ අනුව විවෘත කෙරුණු එම ස්ථානවල දක්නට ලැබුණේ ඩිකු පෝලිම්. මේ අතර ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ අද සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු විභාග කල් දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා සඳහන් කළේ අදාළ නඩු කටයුතු සඳහා ඉදිරියේදී දින ලබා දෙන බවයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම කැලණිවැලි සහ ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන සියලු දුම්රිය
අද සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බවයි. මුහුදුබඩ මාර්ගයේ පමණක් දුම්රිය ගමන් වාර 6ක් ක්‍රියාත්මක වන අතර එම සියලු දුම්රිය කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරනවා. කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂ දුම්රියන් ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. මීට අමතරව අලුත්ගම ගාල්ල බෙලියත්ත පොල්ගහවෙල මහව සහ නාවලපිටිය කොට්ටාශුවෙත් අනුරාධපුර කොට්ටාශුවෙත් සියලුම කෙටිදුර දුම්රියන් නියමිත පරිදි ධාවනය වනවා. එමෙන්ම කොළඹ කොටුව පිටකොටු යන ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹ ගමනාන්තය කරගත් පෞද්ගලික සහ ලංගම සියලු දුරගමන් සේවා බස් රථ ධාවනයද අත්හිටුවා තිබෙනවා. ඇදිරි නීතිය බල නොබාවන ප්‍රදේශවල අපි නියමිත පරිදි බස් රථ ධාවනය කරනවා. ඒ වගේම ඇදිරි නීතිය බල පැවැත්වෙන විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයත් කොළඹ දිස්ත්‍රික්කයත් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඒ පොලිස් බල ප්‍රදේශ තුලත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙළී සිටින අපේ දූ දරුවන්ගේ ගමන් පහසුව සඳහා අල් වේලා ඇතුළු එම ස්ථානවලට ළඟා වීම සඳහා ගමන් පහසුවක් අපි ලබා දීලා තියෙනවා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලු කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා අද සහ හෙට වසා තැබෙන බව නියෝජ්‍ය මහලේකම් නිලිද්දවල මහතා සඳහන් කළා. වසා තැබෙන දෙදින තුල පාර්ලිමේන්තු සංකීර්ණයේ විෂ බීජ හරණයට ලක් කරනු ඇති. මේ අතර පැතිර යන COVID-19 වසංගතය වැළැක්වීම සඳහා මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ විෂ බීජ හරණය කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව කොළඹ මැනින් වෙළඳපොළ ගුණසිංහපුර මධ්‍යම බස් නැවතුම්පළ සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පළ මෙන්ම පොලිස් බුරපළ යන ස්ථානවල විෂ බීජ හරණ වැඩපිළිවෙල අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය සහ ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත් වීමෙන් නොවැම්බර් මාසේ 2 වෙනිදා දක්වා අපි සැලසුම් කරලා තියෙනවා. කොටුව ප්‍රදේශයේ මර්දාන ප්‍රදේශ සහ කොළඹ නගරය ආශ්‍රිත තියෙන සෑම ප්‍රදේශයකම මහජනතා බහුලව ගැවසෙන සෑම තැනක්ම විෂ බීජ හරණය කිරීමට සියලුම දීවර වරායන් තුල ඇති මාළු තොග මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර අද බේරුවල දීවර වරායේ මාළු මිලදී ගැනීම සිදු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ ලැබිලා තියෙනවා දීවර වරායන් වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යම් මාර්ග උපදේශන අපිට ලැබිලා තියෙනවා. తాවකාලිකව වසා තිබුණු ගාල්ල දීවර වරායේ කටයුතු අපි ඊයේ දවසේම ආරම්භ කරා. හෙට දවසේ බේරුවල දීවර වරායේ කටයුතු ආරම්භ කරන්න. අනිකුත් දීවර වරායන් වල දීවර වරායන් විෂ බීජ හරුණීකරණයෙන් අනතුරුව ඒ දීවර කටයුතු සඳහා සුදුසු ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දෙන නිර්දේශ තුල ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසයෙන් වැඩි වශයෙන්ම ආරක්ෂා විය යුත්තේ වයෝවෘද්ධ සහ නිදන්ගත රෝගීන් බව විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරනවා. එසේම ගැබිණි මව්වරුන් කුඩා දරුවන්ද මෙම වෛරසය නිසා සංකූලතාවලට ලක්විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. 4053ක ආසාදිතින් සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. දැඩි සත්කාර ඒකකවල මේ වෙද්දී ඉන්නවද? අපි මේ ගැන දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මේ අයගෙන් දැඩි සත්කාර ඒකකයේ දැනට ඉන්නේ 3 දෙනෙක් පමණයි. රෝග ලක්ෂණ තියෙන දල වශයෙන් අපිට කියන්න පුළුවන් මේ අය අතර 200ක් 250ක් පමණ ඇති කියලා. ඒ රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් බහුලව ඇති වෙන රෝග ලක්ෂණ වෙන්නේ උණ සහ කැස්ස. නමුත් සමහර විට අපි දකිනවා සමහර රෝගීන් එනවා පාචන තත්ත්වයන් එක්ක බඩ බුල්ලට යනවා කියලා එනවා. ඒ වගේම ඇඟපත වේදනාව තද ඇඟපත වේදනාව සමහර අයට තියෙන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. සමහර අයගේ ගඳ සුවඳ නොදැනීම ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. සාමාන්‍යයෙන් අර හොටු දියර ගැලීම කියන එක එච්චරම බොහෝ විට අපි දකින්නේ නැහැ. නමුත් ඒ වෙනුවට උගුරේ වේදනාව කැස්ස තමයි බොහෝ විට අපිට දකින්න ලැබෙන වයස වැඩි අයට සහ ඒ වගේම දියවැඩියාව රුධිර පීඩනය වැනි තත්ත්වයන් තියෙන අයට මේ රෝගය නිසා බරපතල සංකූලතාවයන් ඇතිවීමේ අවදානම වැඩි. ඉතින් ඒ නිසා ඒ අය ගැන වැඩි අවධානයක් දෙන්න වෙනවා. දැන් වැඩි දෙනෙකුට හැදෙනවා කියන්නේ ඒ සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් පහුගිය මේ මාසය තුල දැන් 3 වෙනිදා මේ දක්වා අපිට අවුරුදු 70ට වැඩි අය 20 දෙනෙක් විතර ඇතුල් වෙලා තියෙනවා අපේ රෝහලට පමණක්. මේ රෝගී තත්වයකින් පෙළෙන අයට සහ වියපත් අයට මේ රෝගයේ වැළඳීමෙන් සංකූලතා පැමිණීම හෝ අවසානයේදී මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩි බව අපිට පෙනී ගොස් තිබෙනවා. කුඩා දරුවන්ට ඒ වගේම තමා ගර්භණී මාතාවන්ට සහ පිළිකාවලට වෙන්න පුළුවන් ඉන්ද්‍රිය බද්ධ කරපු අය වෙන්න පුළුවන් ඒ හේතුන් මත ශරීරයේ ප්‍රතිශක්තිය හීන වීමට තුඩු දිය හැකි ඖෂධ භාවිතා කරන අය ඉන්නවා. මේවැනි අයව අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ ගත යුතුයි. මොකද මෙවැනි අය තමා අවසානයේදී සංකූලතාවට පත් වෙලා මරණයෙන් කෙලවර වන්නේ. මෙම අවදානම් සහගත පුද්ගලයන් ඇතුළුව සියලුම දෙනා COVID-19 වෛරසයෙන් මිදීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මොනවාද?
දෙයක් පිරිසුදු ලබා ගැනීම ගැන අපි ඉස්සෙල්ලා කතා කරොත් මේකට හොඳම දේ තමයි සබන් යොදලා අත හොද ගන්න එක. මේ වෛරසයේ තියෙන එක හොඳ දෙයක් තමයි මේක සබන් වලට ලේසියෙන් මැරෙනවා. එහෙම බැරි අවස්ථාවලදී අපි hand sanitizers නැත්නම් ඒ දෙයක් පිරිසුදුකාරක පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. අපි රෙදි මුඛ මැස්මක් භාවිතා කරොත් ඒකෙන් වෙන්නේ Tamanට යම්කිසි රෝගයක් තියෙනවා නම් ශ්වසන රෝගයක් තියෙනවා නම් Tamanගෙන් විස බීජ පිටට යන එක නවතින එක. එහෙම නැතුව Tamanට ඒකෙන් පිටින් තියෙන විස බීජ එන්න තියෙන ආරක්ෂාව අඩුයි. ඒ ආරක්ෂා දෙකම තියෙනවා අපි මේ සර්ජිකල් මාස්ක් කියන මාස්ක් වල. මේ අතර කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා භාවිත කළ හැකි පැරණි ආයුර්වේද පැණියක් නවීකරණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ රාජකීය දේශීය වෛද්‍ය ආයතනයේ මහාචාර්යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා. දේශීය වෙදකමේ වගේම ආයුර්වේදයේ දීර්ඝ කාලයක් භාවිතා කරනු ලැබූ සුදර්ශන පැණිය නවීකරණය කර කොරෝනා රෝගයට යොදාගත හැකි ආකාරයට නිෂ්පාදනය කරලා තියෙනවා. නවීකරණය කරන ලද සුදර්ශන පැණිය රජයේ රෝහල්වල යොදා ගැනීම සඳහා අපේ මූලික එකගතාවක් ඇති වුණා. උණ රෝග තත්ත්වයන් සඳහා ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කරපු පරීක්ෂණවලුනුත් සමත්කම් පානවා කියලා අපිට පෙන්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අප රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී අනුග්‍රහය දක්වන්නත් එම බෙහෙත බටහිර රෝහල්වල රජයේ රෝහල්වල ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නත් බලාපොරොත්තු වෙනවා. කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය සඳහා ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 4 කෝටි 33 ලක්ෂය ඉක්මවා ගියා. COVID-19 හේතුවෙන් මියගිය පිරිස 11 ලක්ෂ 59,000කට අධිකයි. කොවිඩ් පාලනය සඳහා ස්පාඤ්ඤය රාත්‍රී ඇඳිරි නීතිය පනවා කලාපතර ගමනාගමනය තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. එරට කලාප රැසක් දැනටමත් ඉහළම කොවිඩ් අවදානම් මට්ටම පසු කර අවසන්. දෛනික ආසාදිතයින් හඳුනා ගැනීමේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රංශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 52,1000ක් හඳුනා ගැනුණා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,38,000 ඉක්මවා ගිය අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 35,000කට ආසන්නයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස අද සිට ඉතාලියේ සිනමා ශාලා, පිහිනුම් තටාක, රංගශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා තැබෙනවා. බල්ගේරියාවේ අගමැති බොයිකෝ බොරිසොව්ට කොවිඩ් ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. බ්‍රසීලයේ හිටපු සුපිරි පාපදු ක්‍රීඩක රොනාල්ඩිනෝටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. Fiz o teste do Covid, testei positivo. Tô bem, assintomático até agora. අමරිකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,89,000 ඉක්මවන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද 2,30,000 ඉක්මවා ගියා. බලධාරීන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත ජාතික වශයෙන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ යුතු ඇති බවයි. චීනයේ ශින්ජියෑන් උයිගුර් ස්වයං පාලන කලාපයෙන් ඊයේ පස්වරු 2 වන විට කොවිඩ් ආසාදිතයින් 138 දෙනෙක් හඳුනාගෙන තිබුණා. ඔවුන් සියලුම දෙනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්. මේ සමග කලාපයේ වැසියන් 47,කට වැඩි පිරිසක් PCR පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර සිටි 27 හැවිරිදි කොවිඩ් රෝගියෙක් එම රෝහලේ වැසිකිළිය තුල මිය ගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර එම පුද්ගලයා රෝහලින් අතුරුදන් වී තිබූ අතර වැසිකිළියෙන් හැමූ දුඟද හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී මල සිරුර හමු වී තිබුණා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ මන්ත්‍රීවරු සහාය දැක්වුවද ඔවුන් සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුවට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයින් විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළා. අපි ආණ්ඩු පක්ෂයේ ඉද්දී නිශ්චිත කාරණා හතක් පෙන්නලා අපි නිවැරදි කිරීම ඉල්ලුවා. අදට ඔබතුමන්ලට තියෙනවද එක ලේඛනයක් හරි විපක්ෂයෙන් මේ 20 සංශෝධනය අහවල් වකන්ති නිවැරදි කරන්න කියලා ඉදිරිපත් කරපු අපි නම් දැක්කේ නෑ. දැන් මේ වෙනකොට හිතන්න නම් තරහ විදිහකට ආවාසනාවන්ත තත්ත්වයක් නේ විවිධ පක්ෂවල අයගේ ඡන්ද වලින් පනත සම්මත කිරීම. ඒ වෙනුවට නිවැරදි කිරීම එක්ක මේ පනත ඉදිරිපත් කරා නම් පාර්ලිමේන්තුවට විපක්ෂයත් එක්ක කතා කරා නම් එහෙම වුණා නම් අපි භික්ෂුන් වහන්සේලාම මැදිහත් මේ පාර්ලිමේන්තුවට මේක සම්මත කරන්නයි කියන්නේ. ඒක අපි ආවාසනාවන්ත තත්ත්වයක්. 20 සංශෝධනයක් දැන් සම්මත වෙලා අපිට ආරංචි වෙනවා ආණ්ඩුව කල්පනා කරනවා කියලා කැබිනට් සංශෝධනයක් කරන්න. ලොකු ආරවුලකට අනිවාර්යයෙන්ම ආණ්ඩුව පත් වෙනවා. අපි කියනවා විපක්ෂයට දැන් ඔකට දැඟලුව ඇති. ඊළඟ අපි ගේන ව්‍යවස්ථාව සඳහා සහයෝගය දෙන්න සැදී පැහැදී ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා 20න් පස්සේ එතුමා පාර්ලිමේන්තුවට එනවා ඇමතිකම ලබා ගන්නවා කියලා විපක්ෂේ චෝදනා කරනවා. මන්න අත් දෙකම උස්සනවා එතුමා එනවා නම්. එතුමාගේ ශක්තියට බයයි තමයි එතුමාට විරුද්ධ වෙන්නේ. ඉතින් 20 සම්මත කළාට වැඩක් නැහැ. ඒ සමාජ බලවේගය ආණ්ඩුවට අහිමි වෙලා අද ආණ්ඩුවට බැන බැන යන
යනවා. ඒක තමයි අපි ලබපු දවැන්තම දේශපාලන ජයග්‍රහණය. මම අද කියනවා අවුරුද්දකින් නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන එක තවත් පට්ටපල් බොරුව. 2021 ඔක්තෝබර් මාසේ 22 වෙනිදාට වෙනකොට කෙනෙහිද රාජපක්ෂවරු නව ව්‍යවස්ථාවක් දිත්තපුරවැසි භාවය එහෙම අවසි කරලා කියලා අපි බලමු. අංග සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැන් පත් කරලා තිබෙන විද්වත් කමිටුව අපිට දැනලා තියෙනවා මාස 4ක් ඇතුළත මූලික ලියවිල්ල අපට ලබා දෙන්න පුළුවන් කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමණ රජයට දැන් සහාය දක්වීමක් කරලා තියෙනවා. හැකියාවක් තියෙනවද ජාතික ආණ්ඩුවකට යන්න මොකුත් බලාපොරොත්තුවක් තියෙනවද රජයේ? අමාත්‍ය තනතුරු ඉහළ නැංවීමේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවද? එහෙම අදහසක් නැහැ.